ඊටාම යහපත්. අද තෝරා කොටසේ ගොඩාක් කාරණා තියෙනවා. නමුත් උන්වහන්සේ මට අලුතෙන් මේ කොටස තුල පෙන්නපු යමක් ඔබත් එක්ක බෙදා ගන්න කැමතියි. කාරණා දෙකක් තියෙනවා. මම මේ දෙක ඔබත් එක්ක බෙදා ගන්න ලෑස්තියි. දැන් 18 වෙනි පරිච්ඡේදය පටන් ගත්තාම අපි දකිනවා ආබ්‍රහම් ග්‍රීෂ්ම වෙලාවේ ඔහුගේ කූඩාරමේ දොරකඩ ළඟ ඉන්නකොට මම්රේගේ ආහලුණ ගහ ළඟ යහ්වේ දෙවියන් වහන්සේ ඔහුට පෙනුණා කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. ඊළඟට ඔහු ඇස්සොසවලා බැලුවාම මිනිසයන් තුන්දෙනෙක් ඔහු ඉස්සරහා හිටියා කියලා කියනවා. ඊළඟට ඔහු මේ මිනිසයා තුන්දෙනා දැක්කහම දුවල ගිහිල්ලා ඔවුන්ගේ පාමුල නමස්කාර කරලා ඊළඟට ඔවුන්ට ආරාධනාවක් කරනවා ඇවිල්ලා වාඩි වෙන්න පාද සෝදන්න වතුර දෙන්නම් කෑම දෙන්නම් වාඩි වෙන්න කියලා පාස්ටර් කියනවා වගේ සිත ශක්තිමත් කරගන්න පාස්ටර් ඒ සිත ශක්තිමත් කර කෑමෙන් සිත ශක්තිමත් වෙනවා කියන එක එලියාගේ කතාවේදීත් උන්වහන්සේගේ වචනේ කියනවා ඒක ඊළඟට අලුත් ගිවිසුමේ තැනකත් කියනවා මට දැන් ඒක හරියට තන මතක නැහැ නමුත් ඔබ ඒක අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. දැන් මම ඒකක නෙමෙයි කතා කරන්න ඕනේ කාරණාව. මෙතන මොකද්ද ඇත්තටම සිද්ධ වුනේ කියන පින්තූරය ගැන එක එක මති මතාන්තර සහ මිනිසයන්ගේ ගැන්වීම් ගොඩක් තියෙනවා. මොකද්ද මෙතන සිද්ධ වුනේ කියලා. යුදෙව්වෝ ගත්තහමත් යුදෙව්වෝ ගොඩක් කාරණා උගන්වනවා මේ සමහරු කියනවා ආබ්‍රහම් මෙතන දර්ශනයක් දකින්න කියලා. සමහරු කියනවා දේවදූතයන් තුන්දෙනෙක් තමයි ආවේ කියලා. නමුත් මම මේ පහුගිය දවස් කීපේ මේ උන්වහන්සේගේ මේ වචනේ කියවලා මෙනෙහි කරගෙන ඉනකොට ස්වාමිනී ඇත්තටම මොකද්ද මෙතන උනේ කියලා වහන්සේ මට පෙන්වන්න කියලා උන්වහන්සේ මට මේක පෙන්වන්න පටන් ගත්තා. මොකද්ද මෙතන උනේ කියලා. හරිද? ඉතින් මේක හරි ලස්සන කතන්දරයක්. ආබ්‍රහම් දර්ශනයක් නෙවෙයි දකින්නේ. ඇත්තටම මෙතන ඉතා අපූර්ව සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ සිදුවීම පිටිපස්සේ උන්වහන්සේ අපේ ජීවිතේට කියන කාරණාවත් මම ඔබත් එක්ක පෙන්වන්න. ඔබට පෙන්වන්න උත්සාහ කරන්නම්. හරිද? මේ වෙලාවේ ග්‍රීෂ්ම වෙලාවලු. කියන්නේ ඉර ඊටාම තදින් රස්නෙට පායලා තිබුණාලු. යුදෙව් රබ්බි වරුන්ගේ මතයක් තියෙනවා මේ වෙලාවේ ස්වාමීන් වහන්සේගේ වචනෙන් වුන් පෙන්නනවා. උන්වහන්සේ මේ වෙලාවේ ඉර ඔහුගේ කෝෂයෙන් නැත්තම් ඔහුගේ ආවරණයෙන් එළියට අරන් තිබුණා කියලා. හරිද? ඒ කියන්නේ මම දන්නේ ඒක ඔබට කොහොම විස්තර කරන්නද කියලා. ඒ කියන්නේ වෙනදට වඩා වැඩි තද රස්නයක් සහ ආලෝකයක් ඒ වෙලේ ඒ ස්ථානයේ තුල තිබුණා කියලා කියනවා. හරි? ඒ වෙලාවේ යහ්වේ දෙවියන් වහන්සේ ආබ්‍රහම් ඉස්සරහා ප්‍රකාශ වුණාලු. ආමෙන්. යහ්වේ දෙවිය කවුද? වෙන කවුරුත් නෙවෙයි. යහ්වේ දෙවියන් වහන්සේ. දැන් චුට්ටක් ඔබ කල්පනා කරන්න යෂුව මෙසියස් වහන්සේ කාටද යොහන්ට පත්මොස් දූපතේදී ප්‍රකාශ වෙනකොට මොකද්ද සිද්ධ වුනේ? මොකද්ද සිද්ධ වුනේ? දැන් තද රස්නේ අවුව තියෙන වෙලාවක ඔබට පුළුවන්ද ඒ ඉර අවුව දිහා බලාගෙන ඉන්න? බලාගෙන ඉන්න බෑ. අමාරුයිනේ ඇස් දෙකට හරිය අමාරුයි. ඒ තද අවුව තියෙන වෙලාවේ යහ්වේ දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙනකොට මොන වගේ තත්වයකට ආබ්‍රහම් මුණ දෙන්නේ නැද්ද? ඉතා විශාල ආලෝකයක් ඔහු ඉදිරියේ ලැබුණා. ඔබ දන්නවද? ඇයි මේ ග්‍රීෂ්ම වෙලා උන්වහන්සේ ඔහුගේ කෝෂයෙන් නැත්නම් සූර්යයාව ඔහුගේ කෝෂයෙන් එළියට ගෙනාවි කියලා දන්නවද? වෙන කිසි කෙනෙක් ඒ අවස්ථාවේ ඒ එළියට බහින්නේ නැති වෙන පිණිස. හරිද? වෙන කිසි කෙනෙක් එළියට බහින්නේ නැති වෙන්න. මොකද ගිය සතියේ පාස්ටර් පැතුම් ඉතා අලංකාර දෙයක් මට පෙන්නුවා. ඒක ඔහු පෙන්වනකොට තමයි මම දැක්කේ. ආබ්‍රහම් කියන්නේ ඉතා ප්‍රසිද්ධ, ඉතා බලවන්ත මිනිසෙක්. ඉතා ප්‍රසිද්ධ සහ බලවන්ත මිනිසෙක්. එතකොට ඔහුගේ වටේ අපි හිතනවට වඩා වැඩි පිරිසක් හිටියා. හරිද? එතකොට උන්වහන්සේ රෝණ කරලා තිබ්බා මේ දර්ශනය සහ මේ ප්‍රකාශ වීම ආබ්‍රහම්ට විතරක් සීමා කරන්න. ඒ නිසා ඊටත් හද රස්නයක් සහ ආලෝකයක් ඒ දවල් වෙලා. ඒක තමයි ඔහු කියන්නේ ඒ ස්ථානයේ කියන්නේ ඊට ග්‍රීෂ්ම වෙලාවක් තිබුණා කියලා. දැන් මේ ග්‍රීෂ්ම වෙලාවේ තද ආලෝකයේ තියෙන වෙලාවේ තව තද උන්වහන්සේ ප්‍රකාශ වෙනකොට ඔබ දන්නවා සීනයි කන්දේ උන්වහන්සේ ප්‍රකාශ වෙනකොට මොකක්ද උනේ? විදුලි ආලෝක ගිගුරුම් ආමය. හැබැයි මෙතන ගිගුරුම් විදුලි ආලෝක තිබුණේ නැහැ. නමුත් යශෝ වහන්සේ ප්‍රකාශ වෙනකොට යොහන්ට එලිතරව් පොතේ කියනවා වගේ පළවෙනි පරිච්ඡේදය නේද? පළවෙනි පරිච්ඡේදයේ කියනකොට ඒ ප්‍රකාශ වුණා සමාන ආලෝකයක් ආබ්‍රහම් ඉස්සරහා විවරුණා. ආබ්‍රහම්ට මේක දිහා බලාගෙන ඉන්න බැරුව ගියා. ඒ නිසා තමයි ඊළඟ පදේ කියන්නේ ඔහු මොකද්ද කියන්නේ? ඔහු ඇස් ඔසවා බැලූ විට ඇස් ඔසවා බලන්නේ ඔහු ඇස් දෙක පහත් කරගත්තා. ඔහුට බලන් ඉන්න බෑ අර තද ආලෝකයේ දිහා. ඔහු ඇස් දෙක අහකට ගත්තා. හරිද? ඔහු ඇස් දෙක අහකට ගත්තා. ටික වෙලාවකින්
ඔහු ඇස් දෙක ඔසවලා බලනකොට අර තදින් බැබළුණු ආලෝකයේ තිබුණු ස්ථානයේ මිනිස්යන් තුන්දෙනෙක් හිටියා. ඔවුන් තුල අර කිසිම ආලෝකයක්වත් කිසිම වෙන ස්වභාවයක් තිබුණේ නැහැ. 100%ක් සාමාන්‍ය මිනිස්සු. හරිද? සාමාන්‍ය මිනිස්සු වගේ. හැබැයි යම්කිසි විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ පොළවේ හිටපු මිනිසයන්ට වඩා යම්කිසි ආලෝකයක් නැත්තම් යම්කිසි අර මං කියන්නේ ඇඟින් විහිදෙන ආලෝකයක් ගැන නෙවෙයි යම් ස්වරූපේ පොඩි වෙනසක් තිබුණා කියලා විශ්වාස කරනවා. මොකද ලොත් ඔවුන් දෙන්නව දැක්ක ගමන් අඳුර ගන්නවා. ඊළඟට සොදොම් සහ ගොමෝරාවේ දෙන්නයිනේ තුන්දෙනෙක් ගියේ නෑනේ. ඔබ දන්නවා පරිච්ඡේදය කියනකොට දෙන්නයි ගියේ. ඒ දෙන්නව දැක්ක ගමන් සොදොම් සහ ගොමෝරාවේ මිනිස්සුත් අඳුන ගන්නවා මේ දෙන්න නම් සාමාන්‍ය මේ කියන්නේ මේ අයට මොකක් හරි විශේෂත්වයක් මෙයාගේ අලංකාරයක් තියෙනවා කියලා මෙයා අඳුනගත්ත නිසා තමයි ඉල්ලන්නේ ඒ දෙන්නම අපිට දෙන්න කියලා. හරිද? ඔන්න දැන් පැහැදිලිද? හැබැයි නමුත් ඔවුන් මිනිස්සුන් හැටියට තමයි ආවේ. ඇයි මං එහෙම කියන්නේ? ඔවුන් මිනිස්සුන් විදියට ආවේ. ආබ්‍රහම් දැනගත්තා මේ ආලෝකයේ තිබ්බ තැන හිටපු මිනිස්සු දෙන්න ඇත්තටම දෙවියන් වහන්සේ වෙතින් නැත්තම් හරියටම කිව්වොත් යහ්වේ දෙවියන් වහන්සේ මේ අතර ඉන්නවා කියලා ආබ්‍රහම් දැනගත්තා. මම මේ තුන් දෙනාව පැහැදිලි කරන්න අද ලෑස්ති නෑ. මට ඕනේ පැහැදිලි කරන්න. නමුත් අද දවසේ උන්වහන්සේ මට කිව්වා ඒක කියන්න එපා කියලා. ඒ නිසා මම මේ තුන් දෙනා ගැන ඔබට කතා කරන්න නෙමෙයි ආවේ. නමුත් ඒ අතර යහ්වේ දෙවියන් වහන්සේ හිටියා කොයි වගේද? මිනිසෙක් වගේ. ඇයි යහ්වේ දෙවියන් වහන්සේ හිටියා කියලා මම කියන්නේ? සාරා hina වුණාම උන් කවුද කතා කරා කියන්නේ ආබ්‍රහම්ට? 18 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ එවිට යහ්වේ වහන්සේ ආබ්‍රහම්ට කතා කොට මොනවද කියනවා කියන්නේ මහලු මම සබවින් දරුවෙකු වදෙමිදයි කියමින් සාරා සිනාසුනේ මක් නිසාද? කවුද අහන්නේ? යහ්වේ වහන්සේ අහන්නේ. කාර්දේ තුන් දෙනා අතර ඉන්නේ. දැන් මේ අය 100%ක්ම පිනුමෙන් මනුෂ්‍ය ස්වරූපයෙන් හිටියා. මේ දර්ශනයක් දකින්නව නෙවෙයි. ඉතින් ආබ්‍රහම් මොකද කරන්නේ? මිනිස්සෙක් ගෙදරට ආවහම කරන ආගන්තුක සත්කාර ටික කරනවා. ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? පාද සෝද ගන්න වතුර දෙනවා. ඊළඟට සාරා ගාවට ගිහිල්ලා කියනවා සාරයි ගාවට ගිහිල්ලා කියනවා දැන් මෙතන ඔබ අවබෝධ කරගන්නට ඕනේ මැද පෙරදිග සංස්කෘතිය අනුව මේ ආබ්‍රහම් සහ සාරා එකම කූඩාරමක වාසය කරේ නැහැ කියන එක අවබෝධ කරගන්න ඕනේ. මොකද ඔවුන් කූඩාරම් දෙකක වාසය කරේ. ඒක ඔබට දකින්න පුළුවන්. ඔබ කියවුවොත් කවුද ඊසාක් රෙබෙකව කසාද බඳින වෙලාවේ රෙබෙකව ගෙනල්ලා අම්මාගේ කූඩාරමට අරන් ගියා. අනිත් එක ඔබ බැලුවොත් අබිමෙලෙක් එක ගිවිසුම කරන වෙලාවේදීත් ආබ්‍රහම් හිටියේ බේර්ෂබාවල හිටියේ. ඉතින් මේක ලොකු කතාව ෆාස්ට් කියනවා වගේ ලොකු හාස්‍යජනක කතාවක්. ඔබ පසුබිම හොයලා බැලුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි බේර්ෂබාවල හිටියේ කවුද කියලා ඔබ දන්නවා. දැන් ආබ්‍රහම් මිසරේ ඉඳලා ආවේ කොහාටද? මිසරයට ගියා. මිසරයට ගිහිල්ලා මිසරෙන් එළෙව්වහම එයා ගියා ඉතියෝපියාව පැත්තට. හරිද? අයියෝ ඔබ කියවුවොත් 13 වෙනි පරිච්ඡේදයේ මුල පොඩ්ඩක් කියවන්නකෝ. 13 ඇතුළ මට පොඩ්ඩක් අවස්ථාව දෙන්න මේක පැහැදිලි කරලා දෙන්න. 13 වෙනි පරිච්ඡේදයේ මුල කියවුවොත් ආබ්‍රහම් තම භාර්යාව සහ තමා සන්තක සියල්ල රැගෙන ලොග්ද කැටුව මිසරෙන් නික්ම දකුණු දෙසට ගියාලු. මිසරෙන් නික්මලා දකුණු දෙසට ගියාම දකුණු දින ඉතියෝපියාව. ඊට එහා පැත්තේ සෝමාලියා මොකද්ද සූඩානය ඊට නැගෙනහිරින් තියෙනවා ඉතියෝපියාව ඊට පහළින් තියෙනවා සෝමාලියාව. ඔහොම තමයි තියෙන්නේ. හරිද? ලෝක සිතියමක් හොයලා බලන්න එහෙම තමයි තියෙන්නේ. ඒතකොට මෙයා ගියේ සූඩානයේ පැත්තට. නමුත් සූඩානයෙන් ඉඳලා ආපහු හැරිලා මෙයාට යන්න. මොකද මෙයා දැනගත්තා මේක නෙමෙයි පාර මම වැරදි පාරේ යන්නේ කියලා ඔන්න ආයේ එනවා. ඇවිල්ලා එනවා පළවෙනි තැනට කොහෙද? බෙතෙල් වලට. බෙතෙල් වල ඉඳලා ඊට පස්සේ එයා ටික දවසක් එතන ඉඳලා මොකක් හදලා මොනවද පූජාසනයක් හදලා නාමය කියලා යාඥා කරලා එනවා හේබ්‍රෝන් වලට. හේබ්‍රෝන් වල ඉඳලා තව පොඩ්ඩක් පල්ලෙහාට බහිනවා. හේබ්‍රෝන් වල ඉන්නෙත් නැහැ. එතකොට හේබ්‍රෝන් වල තමයි සාර නැවතිලා හිටියේ. කිරිය තරබාවල යනවා මෙයා. කවුද? ආබ්‍රහම්. දැන් ඕන කතන්දර ඔක්කොම සිද්ධ වෙනවා. එතකොට මම ඔබට කියාගෙන හිටියේ සාරා හිටියේ ආබ්‍රහම්ගේ කූඩාරමේ නෙමෙයි වෙන කූඩාරමකට. සාරා ගිට ගිහිල්ලා කියනවා ඔබ මේ දේවල් මේ පිටි නැලි 3ක් අරගෙන රොටි පිළියෙල කරන්න කියලා. එතන පොඩි සිදුවීම් වගේක් වෙනවා. ඊළඟට ආබ්‍රහම් ගිහිල්ලා මේ ගවයෙක් අරගෙන මරලා ගේනවා. ලෑස්ති කරනවා යාගේ 16.
ගේන්නේ ගවයා සහ කිරි සහ වෙඬරු විතරයි මේ රොටි ටික ගේන්නේ නැහැ. ඒකට සාරයි හදන රොටි ටික අරන් එන්නේ නැහැ. ඔබ කියවල බලන්න ඒකත් හරි අපූර්ව කතන්දරයක් තියෙනවා. ඔක හරි ලස්සනයි. නමුත් ඒකක්වත් නෙමෙයි මගේ අදහස. දැන් මේ ඔක්කොම කාලා යහ්වේ දෙවියන් වහන්සේ යම්කිසි එළිදරව්වක් දෙනවා. යහ්වේ දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? ඊළඟ අවුරුද්දේ නියම කාලය වෙනකොට නුඹේ භාර්යාව වන සාරයි මොනවද කරනවා කියන්නේ? දරුවෙක් බිහි කරන්නට යනවා. නුඹේ දැන් මේක සාරයිට ඇහෙනවා. සාරයි දන්නේ නැහැ අර කිසිම උන්වහන්සේ යහ්වේ දෙවියන් වහන්සේ දර්ශනීය වූ විත්තියක් ආලෝකයේ ආපු විත්තියක් මුකුත් දන්නේ නැහැ. පැහැදිලිද? එයා දන්නේ මේ සාමාන්‍ය මිනිස්සු තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා අබ්‍රහම් ඒගොල්ලන්ට ආගන්තුක සත්කාර කරනවා කියලා. හරිද? ආගන්තුක සත්කාර කරනවා කියලා තමයි සාරයි දැනගන්නේ. හරිද? සාරයි දන්නේ එච්චරයි. ඉතින් මේ මිනිස්සු තුන් දෙනා කියනකොට ලබන අවුරුද්දේ නුඹේ සාරා දරුවෙක් බිහි කරනවා කියලා කියනකොට සාරට මොකද්ද සිද්ධ වෙන්නේ? සාරට hina යනවා. ඇයි? සාරා දන්නේ නැහැ අර ඉන්න තුන් දෙනා සාමාන්‍ය පෙනුමෙන් ඉන්න තුන් දෙනා තුල දේවත්වයේ තියෙනවා කියලා. පැහැදිලිද? සාමාන්‍ය පෙනුමෙන් ඉන්න තුන් දෙනා තුල දේවත්වය නැත්තම් දෙවියන් වහන්සේගේ මුළු දේවත්වයේ තියෙනවා කියලා සාරා දන්නේ නැහැ. ඒ නිසා hina වෙනවා. දැන් මගේ කතන්දරේ මම මෙතනින් මේ කතාව කියාගෙන එක නවත්තනවා. නවත්තලා මම අපේ ජීවිත දිහාට පොඩ්ඩක් හැරෙනවා. අපේ ජීවිත දිහාට හැරිලා බැලුවාම ඔබ මං අවට ඉන්න මිනිස්සු අපි අවට ජීවත් වෙන මිනිස්සයන් නැත්තම් අපේ පොඩි කාලේ ඉඳලා අපිට ජීවිතේට හම්බ වෙච්ච මිනිස්සු අපිට ගොඩක් අනාගත වාක්‍ය එහෙම නැත්තම් ජීවිතේ ජීවත් වෙන්න උපදේශ අවවාද තරවටු මඟ පෙන්වීම මේ ආකාර බොහෝ දේවල් වලින් ඔබට මට කතා කරලා තියෙනවා. ආමෙන්. හාලෙලුයා. ඔබට මට කතා කරලා තියෙනවා. දැන් මම අද දවසේ මට ඔබට පෙන්වන්න ඕන දේ තමයි මේ ඉන්න තැනට ඔබව මාව ගේන පිණිස යහ්වේ දෙවියන් වහන්සේගේ දේවත්වය උන්වහන්සේගේ ප්‍රකාශ වීම වුන් තුලින් ආවා. ඔබ මම දැනගෙන හිටියේ සාමාන්‍ය මිනිසෙක් විතරයි. ඔබයි මායි දැක්කේ සාමාන්‍ය මිනිසෙක් විතරයි පෙනුමට. නමුත් ඒ තුල දෙවියන් වහන්සේගේ මුළු ක්‍රියාව තිබුණා. ආමෙන්. දෙවියන් වහන්සේගේ මුළු. දැන් ප්‍රශ්නේ මෙන්න මේකයි. අපි ඒව වලට hina වුණාද? අපි ඒව වලට අපහාස කරාද? අපි ඒව වලට ලැජ්ජා කරාද? අපි ඒව නොසලකා හැරියාද? අපි ඒව වලට බැන්නද? අපි ඒව වලට තරවට්ටු කරාද? මොනවද අපි ඒවත් එක කරේ? අද නැත්තම් හෙට ඔබේ ජීවිතයේ ඉදිරි දවස්වල ඔබේ ඉස්සරහට නැත්තම් මගේ ඉස්සරහට එන මේ සාමාන්‍ය පෙනුම තියෙන මිනිස්සුયો අතරේ යහ්වේ දෙවියන් වහන්සේගේ මුළු අභිමුඛය තියෙනවා වෙන්න ඕනේ. තියෙනවා වෙන්න පුළුවන්. ආමෙන්. ඒ අය කියන මම මේ කතා කරන්නේ ඔබේ හඳහන බලලා ජ්‍යොතිර්වේදියා ඔබට කියපු අනාගත වාක්‍ය ගැන නෙවෙයි. එහෙම නැත්නම් ඔබේ අත බලලා මොනවාද අහිකුන්ටක කාන්තාවක් ඔබට කිව්ව අනාගත වාක්‍ය ගැන. නමුත් සමහර ගත්තාම අපේ පාසලේ නැත්නම් අපේ වැඩිමහල් මිනිස්සු ඔබගේ ජීවිතේ ක්‍රියාකලාප දිහා බලලා කියනවා උඹ මේ විදිහට ගියොත් නවතින්නේ අහවල් තනින් කියලා දෙයිදී. ඇති. නේ? කියලා දිනේ? හොඳට මතක තියාගන්න යහ්වේ දෙවියන් වහන්සේගේ අභිමුඛය නැත්නම් උන්වහන්සේගේ වචනය ඔවුන් කෙරෙන් ඔබව මාව නිසිමකට විනාශ කරන්න නෙමෙයි කතාව කිව්වේ. ඔබ මාව මොකටද ඒකට ඒ දේවල් එක්ක කරේ? ඒ පිස්සු මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. අපි තමයි ඔක්කොම දන්නේ. අපේ සභාවේ කහල් එකේ වැඩිමහල්ලෝ නැත්තම් නායකයෝ අනාගත වක්තෘවරු දේවදාසයෝ පාස්ටර්ස්ලා මේ අය ඔබට කියපු සමහරක් දේවල් ඔබ සලකුවේ කොයි විදියටද? ඔබ හොඳට මතක තියාගන්න ඒ අය තුල ඒ මොහොතේ මම දන්නේ මුළු ජීවිත කාලෙම මොකද්ද සිද්ධ වුනේ කියලා එයාගේ. නමුත් ඒ ඔබට අවවාද කරන මොහොතේ යහ්වේ දෙවියන් වහන්සේගේ මුළු දේවත්වයේ සාභිමුඛය එතන තිබුණා. ආමෙන්. මුළු අභිමුඛය එතන තිබුණා. එතකොට අපි ඒකත් එක්ක කරේ මොකද්ද කියලා සාරයි වගේ hina වුණා නම් ඒව වලට අද දවසේ අපි පසුතැවිලි වෙලා වෙනස් කරන්න ඕනේ ක්‍රියාව. අපිට අවවාද කරපු මිනිස්යන්ව අපි සුළු කරලා තියෙනවා නම් අපේ ජීවිත හරිගස්සන පිණිස, ගොඩනංවන පිණිස, අපිව මඟ පෙන්වන පිණිස අපිට මුණ ගැසුණු මෙයා මොනවද දන්නේ? මෙයාට වඩා අපිනේ දන්නේ කියලා අපි එයාව සුළු කරා නම් සාමාන්‍ය එයාගේ ජීවිත දිහා බලලා, එයාගේ සාමාන්‍ය හැසිරීම දිහා බලලා, එයාගේ සාමාන්‍ය පෙනුම දිහා බලලා
එයාගේ සාමාන්‍ය ක්‍රියාකලාප කතා විලාසය දිහා බලලා අපි ඒ වචන සුළු කරා නම් අපි අද දවසේ පසුතැවිලි වෙලා වෙනස් වෙන්නට ඕනේ. ආමෙන්. වෙනස් වෙන්න ඕනේ. මක්නිසාද අපේ ජීවිත වෙනස් කරන පිණිස ගොඩනංවන පිණිස අපේ ජීවිත හරි මාර්ගයට ගේන පිණිස යහ්වේ දෙවියන් වහන්සේගේ මුළු අභිමුඛය එදා ඒ මනුෂ්‍යය තුල තිබුණා. මොකද උන්වහන්සේ තමයි ඒක ගෙනාවේ. ආමෙන්. ඉතින් ඒ නිසා අද දවසේ මම ඔබට පළවෙනි කාරණාව කියලා ඉවරයි. මොකද අපිට මුණ ගැහෙන මිනිසයන් අතරේ අපිට අවවාද දෙන අපිට මඟ පෙන්ව අපිට කතා කරන අපිව සමහර විට පාරේ හම්බෙන මිනිසෙක් වෙන්න පුළුවන් එකම එක වතාවේ ඔබට මුණ ගැහිලා තියෙන. නමුත් ඒ මිනිසයා තුලත් යහ්වේ දෙවියන් වහන්සේගේ හඬ ඔබ වෙතට ඇවිල්ලා තිබුණා. ඒ නිසා ඒ හඬ සුළු කරලා තියෙනවා නම් වෙනස් ඒ හඬ අපි අභියෝගයට ලක් කරලා තියෙනවා නම් අපි අභියෝගයට ලක් කරේ මිනිසයාවත් ඒ මිනිසයාගේ පෙනුමවත් නෙවෙයි අපි අභියෝගයට ලක් කරේ යහ්වේ දෙවියන් වහන්සේගේ හඬ. ඒ නිසා අද දවසේ මම ඔබව ධෛර්යමත් කරනවා මේ කාරණාවේදී ඔබ කරුණා කරලා මේක ගැන ඔබගේ සිත යොමු කරලා ඔබ සුළු කරපු ඒ අවවාද ගැන පසුතැවිලි වෙලා ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ ඒක හරි ගැසලා උන්වහන්සේට ස්තුති කරන්නට ඕනේ. ස්වාමිනී ඔබ වහන්සේව දන්න මිනිසයන් විතරක් නෙවෙයි ඔබ වහන්සේව නොදන්න මිනිසයන්වත් මාව නිවැරදි මාර්ගයට ගේන පිණිස ඔබ වහන්සේ පාවිච්චි කරලා තියෙනවා කියලා උන්වහන්සේට ස්තුති කරන්නට ඕනේ. ආමෙන්.